සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැට නියමිත උතුම් සජීවී ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි, අද මෙම උතුම් සජීවී ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ කුඹුක සිරි වජිරඥාන ධර්මනිකේතනයේ අනුශාසක මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද නම කෙනට අවසරයි ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද මෙම උතුම් සජීවී ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා LPTA නවදකල ජම්බුගහේන අංක 322 1 ලිපිනයේ පදිංචි චාලට් හංවැල්ල මෑණියන්, එකම සොහේරිය RP ප්‍රදීපා රෝෂිනී, S විජේරත්න ඇතුළු පවුලේ සැම සහ කිරුළපන පදිංචි ඥාති මිතුරු අසංක දයාන් අමරදාස ඇතුළු පවුලේ සැම දෙනා විසින් සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා. අවුරුදු 37ක් ආයු වළඳා ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වකුගඩු බද්ධ කිරීමේ ශාල කර්මයකට මුහුණ දීමෙන් පසු 2021 නොවැම්බර් 10 වන දින අභාවයටපත් වූ RP නදීෂා සුභාෂිනී සඳමාලි විජේරත්න මහත්මියට උපන් ආත්මභාවයක මෙවන් අකල් මරණවලට ගොදුරු නොවී නිරෝගීව උපත ලබා දීර්ඝායුෂ විඳීමටත් නොපමාව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා යන ප්‍රාර්ථනයත් මීට මාස 8කට පෙර පරලොව සැපත් දයාබර පියාණන් වන RP විජේරත්න මහතාගේ භවගාමී ජීවිතය සාර්ථක කර ගැනීමටත් නිර්වාණ සම්පතිය ළඟා කර ගැනීමටත් ප්‍රාර්ථනා කිරීම, මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සහ රට දැය වෙනුවෙන් විපිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, දිදුල මධ්‍යජාලයේ සභාපති තැන්පත් පූජ්‍යපාද නම් කියනට අවසරයි මාලිගා විලාසජී ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දෙන පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන ප්‍රාර්ථනාවත් ඇතිවයි. සුපින්නතුන්, අද මෙම උතුම් සජීවී ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි, ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්ම දේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් සජීවී ධර්ම දේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහඵලා හෝති මහානිසංසා අමතෝ ගධා අමත පරියෝසානා භාවේතනෝ තුම්හි භික්ඛවේ මරණ සතින්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දිදුල රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්ම දේශනාව සජීවීව ශ්‍රවණය කිරීමටයි කවුරුත්
මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් සජීවී ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ LPTA නවදගල ජම්බුගහ හේන අංක 322න් 1 යන ලිපිනේ පදිංචි චාලට් හංවැල්ල මෑණියන්, ඒ වගේම එකම සහෝදරිය RP ප්‍රදීපා රෝෂිනී S විජේරත්න ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත්, ඒ වගේම කිරුළපන පදිංචි ඥාති මිතුරු අසංග දයාන් අමරදාස ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා අද විශේෂයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරලා, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම සම්පූර්ණත්වයට පත් කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ 2021 නොවැම්බර් මාසේ 10 වන දින මීට මාසයකට පමණ පෙර ආතුව අවුරුදු 37ක් ආයුෂ භුක්ති වින්දනය කරලා ජන්මාන්තර ගතවන්නට යෙදුණු RP නදීෂා සුභාෂිනී සඳමාලි විජේරත්න මහත්මිය ආදරණීය දියණිය සහෝදරිය සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාති හිතයිශීන් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව හැම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන්වීමෙන්මයි. වෙන්වීමක් බවට පරිවර්තනය නොවන හමුවීමක් ලෝකේ නැහැ. ඒ නිසා හමු වෙනකොට අපි හිතන්න වෙනවා මේ හමුවීම වෙන්වීමෙන් අවසන් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරනකොට පින්වතුනි, අකල් මරණ කියලා මරණ වර්ගයක් නැහැ. මොකද හේතුව මරණයට කාලයක් හරියට කියන්න පුළුවන්කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් අවුරුදු 20ක 25ක 30ක 40ක වගේ කාල සීමාවක යම් කිසි කෙනෙක් මරණයට පත් වෙනවා නම් ඒ මරණය අකල් මරණයක් හැටියට හඳුන්වන්න උත්සාහ කරනවා. හැබැයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ ඉපදෙන හැම කෙනෙකුටම ඉපදුණු මොහොතේ පටන් මරණය කියන ධර්මතාවය උරුම විය හැකි කියන එක. උප්පත්තියා සහේවේදම් මරණං ආගතං සදා මරණත්තහාය ඕකාසං වදකෝ විය හෙසති. උපන්න මොහොතේ පටන් වදකයෙකුගේ ස්වරූපයෙන් මාරයා අපේ පිටුපස සැරිසරන බව බුදුහාමුදුරු දේශනා කළා. එනිසා මේ ලෝකයේ ස්ථිරවම කියන්න පුළුවන් කාරණාව තමයි කවදා හරි දවසක මැරෙනවා කියන එක. දැන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබේ හිතවල මොනතරම් බලාපොරොත්තු තියනවද? මං හිතන්නේ ගණන් කරන්න බැරි තරම් බලාපොරොත්තු අපේ මිනිසුන්ගේ හිතවල තියෙනවා. ඔය හිතවල රැඳිලා තියෙන බලාපොරොත්තු පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි, ඒ හැම බලාපොරොත්තුවකම ස්වභාවය තමයි ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපේ හිතවල තියෙන බලාපොරොත්තු ඉටු වෙන්නත් පුළුවන් ඉටු නොවෙන්නත් පුළුවන්. විභාගයේ සමත් වෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා, සමත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. යහපත් විවාහ ජීවිතයකට එළඹෙනවා කියලා හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්,
ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට මේ හිතේ තියෙන බලාපොරොත්තු පිළිබඳව කල්පනා කරනකොට ඒවායේ ස්වභාවය තමයි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තබා ගන්න ඔය හැම බලාපොරොත්තුවක් එක්කම අස්සකින් තියෙන බලාපොරොත්තුව තමයි කවදා හරි අපි මැරෙනවා කියන බලාපොරොත්තුව. අන්න ඒ බලාපොරොත්තුව පමණමයි ස්ථිර වශයෙන්ම සිදු වෙනවා කියලා අපට කියන්න පුළුවන්කම තියෙන බලාපොරොත්තුව. එතකොට ස්ථිරවම කියන්න පුළුවන් අනාවැකිය කවදා හරි දවසක උපන්න සත්වයා මිය දෙනවා කියන එක පමණයි. කොටින්ම කියනවා නම් පින්වතුනි වයසට යනවා කියන එකත් ලෙඩ වෙනවා කියන එකත් ඒවත් නොවෙන්න පුළුවන්. දැන් බලන්න අපි වයසට යනවා හැරිමිටි ගගහ යන්න අපට වෙයි එක්තැන් වෙලා අපිට ඉන්න වෙයි හම රැලි වැටෙයි කෙස් ටික හැලිලා යයි ඇස් පේන්නේ නැතුව යයි කන් ඇහෙන්නේ නැතුව යයි මේ වගේ ජරාවටපත් වෙලා දුකටපත් වෙලා ඉන්න වෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි අපි හොඳටම දන්න දෙයක් තමයි මේ ලෝකේ මිනිස්සු මරණයටපත් වෙන්නේ වයසට ගිහිල්ලාම නෙවෙයි. වයසට නොගිහින් මැරෙන මිනිස්සු ඕනෑ තරම් අපට හමු වෙනවා. ආරංචි වෙනවා. ඒ වගේම තමයි මේ ලෝකේ මිනිස්සු මැරෙන්නේ ලෙඩ වෙලාම නෙවෙයි. එතකොට අපි විවිධ ලෙඩ ගැන හිතාගෙන ඉන්නවා මේ ලෙඩේ මට හැදෙන්න පුළුවන් කියලා. නමුත් ලෙඩ නැතුව මැරෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ ස්ථිරවම සිදු වෙනවාය කියලා කියන්න පුළුවන් එකම එක කාරණාව තමයි උපන්න සත්වයා මරණයටපත් වෙනවා කියන එක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මරණය පිළිබඳව නිතර මෙනෙහි කරන්න කියලා අනුදැනවදාලේ. මරණය පිළිබඳව නිතර මෙනෙහි කිරීම මරණය අභියසදී ශක්තිමත්ව නැගිටින්න හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ කිසිම කෙනෙකුට ස්ථිරව උත්තර දෙන්න බැරි කාරණා කිහිපයක් ප්‍රශ්න කිහිපයක්. තමන් පොඩ්ඩක් තමන්ගෙන් අහලා බලන්න මේ ප්‍රශ්න ටික ස්ථිරව තමන්ට උත්තර දෙන්න පුළුවන්ද කියලා. අනුමාන උත්තර නෙවෙයි ස්ථිර උත්තර. ආයේ ස්ථිර උත්තර කිව්වම වෙනස් වෙන්න බෑ. අනුමාන උත්තර ඕන තරම් දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික ඔබ ඔබෙන් අහලා බලන්න. අංක 1. මම මේ ලෝකයේ කොච්චර කාලයක් ජීවත් වෙනවද? ස්ථිර උත්තර දෙන්න පුළුවන්ද? අනුමාන උත්තර දෙන්න පුළුවන් 60ක් 65ක් විතර 70ක් විතර 89ක් විතර. ඒ වගේ මේ අනුමාන උත්තර දෙන්න පුළුවන්. හැබැයි 88ක් 89ක් අන්න එහෙම ස්ථිර උත්තර දෙන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඔය පළවෙනි ප්‍රශ්නය. තමන්ගෙන් විමසලා බලන්න මම කොච්චර කාලයක් මේ ලෝකයේ ජීවත් වෙනවද? ස්ථිර උත්තර නැත. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නය අහලා මගේ මරණය සිද්ධ වෙන්නේ මොන ලෙඩේ හැදිලාද? කුමන රෝගයක් වැළඳිලාද මගේ මරණය සිද්ධ වෙන්නේ? ස්ථිර උත්තරයක් ඕන. අනුමාන උත්තර තියෙනවා. සමහරකට තමන් වැඩිපුරම පීඩා විඳින රෝගය ගැන හිතලා කෙනෙක් උත්තර දෙන්න පුළුවන් මට තියෙන්නේ දියවැඩියාව ඒ නිසා මං කවදා හරි මැරෙනවා නම් මැරෙන්නෙත් මේ දියවැඩියාව නිසා තමයි. නැත්නම් අපි හිතමු පිළිකාවක් තියෙනවා නම් මට පිළිකාවක් තියෙනවා මං කවදා හරි මැරෙනවා නම් මැරෙන්නේ මේ පිළිකාවෙන්ම තමයි කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ඒව ඔක්කොම අනුමාන උත්තර විතරයි. මතක තියාගන්න ඕන තරම් හෘදයාබාධ හැදිච්ච අය
රියානතුරු වලින් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට තමන්ගේ මරණය සිද්ධ වෙන්නේ කුමන රෝගය හැදිලාද කියලා ප්‍රශ්නයක් කවුරු හරි ඇහුවොතින් ඒ ප්‍රශ්නයට ස්ථිර උත්තර දෙන්න ඔබට බැහැ. ඔය දෙවෙනි ප්‍රශ්නය. එතකොට පළවෙනි ප්‍රශ්නය මොකක්ද? මම කොච්චර කාලයක් මේ ලෝකයේ ජීවත් වෙනවද? ස්ථිර උත්තර නැත. දෙක, මගේ මරණය සිද්ධ වෙන්නේ කුමන රෝගයක් හැදිලාද? ඒකටත් ස්ථිර උත්තර නැත. තුන්වෙනි ප්‍රශ්නේ, මගේ මරණය සිද්ධ වෙන්නේ කවදා හරි දවසක උදේකද, දහවලකද, රාත්‍රියකද? තමන්ගේ මරණය සිදු වෙන වෙලාව කොයි වගේ වෙලාවකද මම මැරෙන්නේ කියලා ස්ථිර උත්තර දෙන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නයටත් ස්ථිර උත්තර දෙන්න බෑ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය, මගේ මරණය සිද්ධ වෙන්නේ කොතනකදීද? මේ කය අත්හැරලා විඥානේ නිරුද්ධ වෙන්නේ. මගේ මරණය සිදු වෙන්නේ කොතනකදීද? ඒ තැනත් ස්ථිරවම කියන්න පුළුවන් කමක් නැහැ. මම මගේ මරණය මට උරුම වෙන්නේ බස් එකේදීද, රෝහලකදීද, පිටරටකදීද, ගුවන් යානාවකදීද, මහපාරෙදීද, ගෙදරදීද? ඒ විදියට තැනක් හරියට කියාගන්නත් බෑ ස්ථිරව. ඊළඟ කාරණාව තමයි මගේ මරණින් පස්සේ මම ගිහින් උපදින්නේ කොහෙද? මලාට පස්සේ ගිහිල්ලා උපදින තැනත් අනුමාන වශයෙන් කියන්න පුළුවන්, ස්ථිරව කියන්න බෑ. එතකොට ඔන්න ඔය ප්‍රශ්න වලට ස්ථිර උත්තර ඔයත්තන්ට ලබා දෙන්න බෑ. මම කොච්චර කාලයක් මේ ලෝකේ ජීවත් වෙනවද? මගේ මරණය සිද්ධ වෙන්නේ කුමන රෝගය හැදිලාද? මගේ මරණය සිද්ධ වෙන්නේ උදේකද, දහවලකද, රාත්‍රියකද? මගේ මරණය සිදු වෙන්නේ කොතනකදීද? මගේ මරණයෙන් පස්සේ මම ගිහිල්ලා උපදින්නේ කොහෙද? ඔන්න ඔය ප්‍රශ්න වලට ස්ථිර උත්තර නැත. හැබැයි හොඳට මතක තියාගන්න, මම කොච්චර කාලයක් මේ ලෝකයේ ජීවත් වෙනවද කියලා මට ස්ථිරව කියාගන්න බැරි වුණාට කොච්චර කාලයක් හෝ ජීවත් වෙලා මැරෙන බව ස්ථිරව කිව හැකිය. එතකොට කොච්චර කාලයක් මං ජීවත් වෙනවද කියලා මට ස්ථිරව කියාගන්න බෑ. හැබැයි කොච්චර කාලයක් හරි ජීවත් වෙලා මැරෙන බව නම් ස්ථිරයි. මගේ මරණය සිද්ධ වෙන්නේ කුමන රෝගය හැදිලාද කියලා කියාගන්න බැරි වුණාට කුමන රෝගයක් හෝ හැදිලා මැරෙන බව ස්ථිරයි. මගේ මරණය සිද්ධ වෙන්නේ කවදා හරි උදේකද, දහවලකද, රාත්‍රියකද කියලා වෙලාවක් කියාගන්න බැරි වුණාට කවදා හරි එක්ක උදේක, එක්ක දහවලක, එක්ක රාත්‍රියක මියැදෙන බව ස්ථිරයි. මගේ මරණය සිදු වෙන්නේ කොහෙද කියලා මට කියාගන්න බැරි වුණාට කොහෙදී හෝ මරණයට පත්වෙන බව ස්ථිරයි. මරණින් පස්සේ කොහෙද මම ගිහිල්ලා උපදින්නේ කියලා මට කියාගන්න බැරි වුණාට කොහේ හෝ උපදින්න මේ භවයේ අවසානයක්, මරණයක් තියෙන බව ස්ථිරයි. එතකොට මේ ලෝකයේ ස්ථිරවම ප්‍රකාශ කරන්න පුළුවන් අනාවැකිය තමයි මරණය. මම මැරෙනවා කියන එක කියන්න පුළුවන් ස්ථිරව. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා
මේ මරණය ස්ථිර වශයෙන්ම තමන් අභියසට පැමිණෙන නිසා, මරණයේ ස්වභාවයට නියත වශයෙන්ම මුහුණ පාන්න සිදුවන නිසා මේ මරණයට සූදානමින් සිටිය යුතුයි. බුදුහාමුදුර අපට දේශනා කළේ ඒකයි. වාහනයක් පදවගෙන යනකොට වටපිට බලබල ගිහිල්ලා එකපාරටම පාරේ තිබිච්ච වලකට වැටුනොත් රියදුරා අතිශයින් කලබල වෙනවා. අතිශයින් කලබල වීම වඩා තහිතකර තත්වයකට හේතුවක් බවට පත් වෙනවා. ඈත තියා පාර පිළිබඳව අවධානය යොමු කරගෙන ගියපු කෙනා කල්තියා වල දකිනකොට ඒ වලට වැටෙන්න සූදානම් වෙනවා. එකපාරටම ආපු වේගෙන්ම වලකට වැටෙනකොට සහ ඈත තියා වල දැකලා ආපු වේගය අඩු කරලා ඒ වල මගහැරලා ඉදිරියට යනකොට ඒ දෙකේ වෙනස තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මෙබඳු අවස්ථාවක එක පැත්තකින් තමන්ගේ මරණය සිදුවෙන මොහොතේ තවත් පැත්තකින් තමන් ආදරය කරපු කෙනෙකුගේ මරණය ඉදිරියේ කලබල නොවෙන්න නම්, කලබල නොවී ශක්තිමත්ව තමන්ගේ මනස පවත්වා ගන්න නම් කළ යුතු වෙන්නේ මේ ධර්මතාවය පිළිබඳව මෙනෙහි කිරීමයි. මේ අත්තු දන්නවා පංච නීවරණ ධර්ම වලින් එකක් තමයි උද්ධච්ච කුක්කුච්චය කියලා කියන්නේ. ඒ කියන්නේ සිතේ නොසන්සුන්කම සහ පසුතැවීම. සිතේ නොසන්සුන්කම කියන්නේ කලබලය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොසන්සුන්කම කලබලයක් ඇති වෙන්නේ තේරුම් නොගත්ත තැන. එතකොට ධර්මය අධ්‍යයනය කරනකොට, ධර්මය මෙනෙහි කරනකොට, ධර්මය භාවිතා කරනකොට අන්න ඒ කෙනාට මේ ස්වභාවය පිළිබඳව මනාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තේරුම් ගැනීම තුල සංසුන්කමක් ගොඩනැගෙනවා. ඒ නිසා යම්කිසි ආදරණීය කෙනෙක් මරණයට පත් වුණාම එයින් ඇතිවන දුක පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය තමයි හිත පාලනය කිරීමට ධර්මය භාවිත කිරීම. ද විශේෂයෙන් අපි නොසිතන නොපතන මොහොතක කෙනෙක් මරණයට පත් වුණා නම් ඒ වගේ වෙලාවක අපට මේ කාරණාව දරා ගන්න ලේසි වෙන්නේ නැහැ. එකක් තමයි හේතුව කල්තියා අපි මේ ගැන හිතන්නේ. දැන් මේවා හඳුන්වන්නේ අනපේක්ෂිත සිදුවීම්. අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරපු ඇත්තන්ට සිද්ධ වෙලා තියෙන්නේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ පාන්න සිදු වෙලා. ඇත්තටම කිව්වොත් අනපේක්ෂිත සිදුවීම කල්තියා අපේක්ෂාවෙන් හිටියා නම් ඒකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. දෙමව්පියෝ හැමදාම කල්පනා කරන්නේ දරුවන්ට පෙර අපි මරණයට පත් වෙනවා. කවදාකවත් හීනකින්වත් හිතන්නේ අපි ඉන්දෙද්දි දරුවෝ මැරෙන්න පුළුවන් කියලා. එතකොට හැමදාම අපි හිතන්නේ අපි දරුවන්ට ඉස්සෙල්ලා මරණයට පත් වෙනවා. ඒක අපේක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි
අපට පෙර දරුවෝ නැති වෙනවා කියන එක අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපේක්ෂා නොකරන නිසා එබඳු අවස්ථාවකට මුහුණ දෙනකොට එය අනපේක්ෂිත සිදුවීමක් බවට පත් වෙනවා. අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙනකොට ඒක අපට දරා ගන්න අපහසුම කාරණාවක් බවට පත් වෙනවා. දැන් අපි මොකක්ද කරන්නේ? දැන් මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙච්ච ඕනෑ තරම් පිරිස් අපේ සමාජයේ ඉන්නවා. විශේෂයෙන් මේ පැතිර යන වසංගත රෝගී තත්වය. සමහර විට දරුවන්ගේ ජීවිත අහිමි වුණා. තරුණ තරුණියන්ගේ ජීවිත අහිමි වුණා. දෙමව්පියන්ගේ ජීවිත අහිමි වුණා. දෙමව්පියන්ට දරුවෝ නැති වුණා. දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. ස්වාමියාට භාර්යාව නැති වුණා. භාර්යාවට ස්වාමියාව නැති වුණා. මේ විදියට විවිධ අහිමිවීම් අපට සිදු වුණා. දැන් මේ වගේ වෙලාවක අපි මොකක්ද කරන්න ඕන කියන එක ගැන අපි කල්පනා කළ යුතුයි. දැන් යම්කිසි ආදරණීය කෙනෙක් අපි බැඳිලා හිටපු අපි ආදරය කරපු කෙනෙක් මරණයට පත් වුනහම කල්තියා අපි ධර්මයට අනුගතව මේ කාරණා පිළිබඳව හොඳ හැටියට මෙනෙහි කරලා තිබුණේ නැත්තම් අපි ගොඩාක් දෙනෙක් බණ ඇහුවට මෙනෙහි කිරීම කරලා නැහැ. ඒ නිසා තමයි අපිට දරා ගන්න බැරි. ඒ නිසාම තමයි සමහරු කියන්නේ හාමුදුරුවනේ මම බණ දන්නේ නැතුව නෙවෙයි නමුත් මට මේක දරා ගන්න බෑ. දැන් මේ දෙමව්පියන්ගෙන් ඇහුවොත් කියාවි බණ දන්නේ නැතුව නෙවෙයි හාමුදුරුවනේ. මේ ලෝකයේ ස්වභාවය අපි දන්නවා. දැනගත්තට මට මේක දරා ගන්න බෑ. ඇයි දරා ගන්න බැරි? අපි දන්නවා විතරයි. අපි දන්න දේ අවබෝධ කරගන්න මහන්සි අරගෙන නැහැ. ඒ කියන්නේ අපේ දැනුම අපි වර්ධනය කරගත්තා. එනමුත් ඒ දැනුම තුල වාසය කරලා එය භාවිතාවට ගත්තේ නැහැ. අපි මෙනෙහි කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා. මරණානුස්මෘතිය භාවිත කරන්න, නැවත නැවත භාවිත කරන්න, බහුල කොට වඩන්න. ඒ වගේම අබින්නම් පච්චවෙක්කිතබ්බං මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මේ මරණයේ ස්වභාවය පිළිබඳව අබින්නන් නිතර පච්චවෙක්කිතබ්බං සිහිපත් කරන්න. අපි මැරෙන බව දැනගත්තා. මේ හැමෝම මරණයට පත්වෙන බව අපි දන්නවා. ඒ පිළිබඳව දැනුම තියෙනවා. හැබැයි අපි භාවිතා කළේ නැහැ. ඒ භාවිතා නොකළ නිසා අපට දරා ගන්න බෑ. ඒ නිසා මේ මරණ සතිය ගැන කල්පනා කරනකොට ඒ මරණානුස්මෘතිය වඩන විදියක් තියෙනවා. දැන් මේ ලෝකේ එක පැත්තකින් බලපුවාම දැන් සති කියලා කියන්නේ සිහිය. මරණ සති කියන්නේ මරණය පිළිබඳව සිහිය. ඒ කියන්නේ මැරෙනවා කියන සිහිය තියෙන්න ඕන. දැන් එක පැත්තකින් බලනකොට මරණය පිළිබඳව සිහිය හැමෝටම වගේ තියෙන්න පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙන අපි ඔක්කොම කවදා හරි මැරෙනවා කියන එක දන්නවනේ. බෞද්ධයන්ගෙන් විතර නෙවෙයි අබෞද්ධයෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොත් කවදා හරි දවසක මැරෙන්න වෙනවා කියලා උත්තරය දෙනවා. කවදා හරි මැරෙනවා කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව බොහොම පැහැදිලිව දේශනා කළා. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වෙනවා පඨම මරණ සති සූත්‍රය කියලා සූත්‍රයක්. සූත්‍ර දෙකක් තියෙනවා. පඨම මරණ සති සූත්‍රය සහ ဒုတိ ය මරණ සති සූත්‍රය කියලා. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්රැස් වෙච්ච මොහොතක බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරනවා මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මහණෙනි, මරණය පිළිබඳව සිහිපත් කිරීම භාවිතා බහුලී කතා
නිතර නිතර භාවිතයට ගැනීම බහුල කොට වැඩීම මහත්ඵල ලබන්න මහානිසංස ලබන්න හේතුවක්. අන්න එහෙම මරණානුස්මෘතියේ වටිනකම නැත්නම් මරණ සතියේ වටිනකම ගැන බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළාම එක භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ ඔය සඳහන් කරපු මරණ සතිය වඩන භික්ෂුවක් තමයි මම. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ ඒ නැගිට්ට භික්ෂුවගෙන් විමසුවා ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? පළවෙනියට නැගිට්ට භික්ෂුව උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ මම නම් එක දිවා කාලයක් සහ රාත්‍රී කාලයක් ඒ කියන්නේ එක දවසක් මම ජීවත් වෙන්නේ දවසයි කියලා හිතාගෙන මම මරණ සතිය වඩනවා. මෙතෙන් පටන් දවසක් මං ජීවත් වෙනවා කියලා තමයි මම මරණ සතිය වඩන්නේ. පළවෙනි භික්ෂුව එහෙම උත්තර දෙනකොට තවත් භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවනේ මමත් මරණ සතිය වඩන භික්ෂුවක්. බුදුහාමුදුරුවෝ දෙවෙනි භික්ෂුවගෙනුත් අහනවා එහෙනම් ඔබ වහන්සේ කොහොමද ඔය මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරුවනේ මම දිවා කාලය තරම් කාලයක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. මෙතෙන් පටන් දිවා කාලය යම් කිසි කාල සීමාවක්ද ඒ වගේ කාල සීමාවක් මං ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. දෙවෙනි භික්ෂුන් වහන්සේ ඒ උත්තරය ලබා දුන්නට පස්සේ තුන්වෙනියට තවත් භික්ෂුවක් නැගිටලා අර විදියටම බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවනේ මමත් මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ විමසුවා ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරුවනේ මම වළඳන්න ගත්ත දානේ වළඳලා අවසන් වෙනකන් යම් කිසි වෙලාවක් යනවනම් මෙතෙන් පටන් එපමණ වෙලාවක් පමණක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. ඒ කියන්නේ දානේ වළඳන්න පටන්ගෙන වළඳලා ඉවර වෙනකන් යම් කිසි කාල සීමාවක්ද තියෙන්නේ. ඒ බඳු කාල සීමාවක් මෙතෙන් පටන් මම ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. ඊළඟට තුන්වෙනි භික්ෂුවකුත් හතරවෙනි භික්ෂුන් වහන්සේ නමකුත් නැගිට්ටා. හතරවෙනි භික්ෂුන් වහන්සේ නැගිටලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ මමත් මරණ සතිය වඩන භික්ෂුවක්. බුදුහාමුදුරුවෝ විමසුවා ඔබ වහන්සේ කොහොමද මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරුවනේ මම බත්ගුලි 4ක් 5ක් වළඳනකන් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. ඒ කියන්නේ බත්ගුලි 4ක් 5ක් වළඳනකන් යම්කිසි කාල සීමාවක් යනවා නම් ඒ බඳු කාල සීමාවක් තමයි මම මෙතෙන් පටන් ජීවත් වෙන්නේ. අන්න ඒ විදියට මම මරණ සතිය වඩනවා. ඊළඟට පස්වෙනියට තවත් භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා බුදුහාමුදුරුවන්ට කියනවා මමත් බුදුහාමුදුරුවනේ මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ විමසුවා ඔබ වහන්සේ කොහොමද එහෙනම් මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරුවනේ මම නම් එක බත් ගුලියක් ගිලිනකන් විතරක් ජීවත් වෙනවා ඒ වගේ කාලයක්. ගිලෙනකන් ඒ වගේ කාලයක් මෙතෙන් පටන් ජීවත් වෙනවා කියලා මම මරණ සතිය වඩනවා. හයවෙනියට තවත් භික්ෂූන් වහන්සේ නමක් නැගිටලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවනේ මමත් මරණ සතිය වඩනවා. බුදුහාමුදුරුවෝ ඒ භික්ෂූන් වහන්සේගෙනුත් විමසුවා එහෙනම් ඔබ වහන්සේ කොහොමද ඔය මරණ සතිය වඩන්නේ? බුදුහාමුදුරුවනේ මම නම් ගත්ත හුස්ම පිට කරනකන් යම් කිසි කාලයක් තියෙන්නේ. පිට කරලා හුස්මක් ගන්නකන් කාලයක් තියෙන්නේ. අන්න එබඳු කාලයක් ජීවත් වෙනවා කියලා මරණ සතිය වඩනවා. දැන් එතකොට බලන්න මේ රැස් වෙලා හිටපු භික්ෂූන් වහන්සේලා 6 නම මේ ප්‍රකාශයන් මරණ සතිය වඩන බව ප්‍රකාශ කරපු භික්ෂූන් වහන්සේලා 6 නමම මරණ සතිය වඩනවා. බුදුහාමුදුරන්ට ප්‍රකාශ කළේ තමන් වහන්සේලා
බුදුහාමුදුරුවෝ වර්ණනා කරපු අදහස් කරපු ප්‍රකාශ කරපු මහත්ඵල ලැබෙනවාය මහානිසංස ලැබෙනවාය කියලා මතක් කරපු මරණානුස්මෘතිය මම වඩනවා අපි වඩනවා කියලා තමයි මේ කියන්නේ. මරණ සතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසුවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් කොහොමද මේ මරණ සතිය වඩන්නේ? එතකොට ආකාර 6ක් එළියට ආවා. ඒ ආකාර 6 ඔයත්තන්ට මතකයි. පළවෙනි භික්ෂුව දවසක් ජීවත් වෙනවා. ඒ වගේ කාලයක්. දෙවෙනි භික්ෂුව දිවා කාලයේ වගේ කාලයක්. තුන්වෙනි භික්ෂුව වළඳන්න ගත්ත දානේ වළඳලා ඉවර වෙනකන් යම් කිසි කාලයක් යනවා නේ ඒ වගේ කාලයක්. හතරවෙනි භික්ෂුව බත්ගුලි 4-5ක් වළඳනකන් යන කාලය. පස්වෙනි භික්ෂුව එක බත්ගුලියක් ගිලෙනකන් කාලය. හයවෙනි භික්ෂුව ගත්ත හුස්ම පිට කරනකන් පිට කරලා හුස්මක් ගන්නකන් ඒ බඳු කාලය. මේ මරණ සතිය වඩන ආකාර 6 අහගෙන හිටපු බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලා 6 නමින් 4 නමක් ප්‍රමාදයි කියලා සහඳුන්වුවා. දෙනමක් අප්‍රමාදී කියලා වර්ණනා කළා. 4 නම ප්‍රමාදයි කිව්වා. දවසක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුව ප්‍රමාදයි කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වුවේ. ඇයි? දවසක් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් කාටද? දවසක් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්ද? ඒ නිසා ප්‍රමාදයි. දිවා කාලයේ තරම් කාලයක් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවත් ප්‍රමාදයි. කොහොමද කියන්නේ ඒ වගේ කාලයක් වුණත් ඉඳී කියලා? වළඳන්න ගත්ත දානේ වළඳලා ඉවර වෙනකන් යම් කාල සීමාවක් යනවා නම් ඒ වගේ කාල සීමාවක් උනත් ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? බත්ගුලි 4-5ක් හරි කනකන් ඉඳී කියලා කියන්න පුළුවන් කාටද? ඒ තරම් කාලයක් හරි. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා 4 නමම ප්‍රමාදයි කියලා හඳුන්වුවා. බත්ගුලියක් ගිලිනකම් පමණක් ජීවත් වෙනවා ඒ වගේ කාලයක්. ඒ කියන්නේ දැම්ම සිදුවෙන දෙයක්. ගත්ත හුස්ම පිට කරනකම් තරම් කාලයක්. ඒ කියන්නේ දැම්ම. ඒකට මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. අන්න ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අප්‍රමාදී කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. දැන් මට කියන්න උවමනාව තිබුණේ මේ පඨම මරණ සති සූත්‍රයේ පැහැදිලි කරපු කාරණාවලට අනුව බත්ගුලි 4-5ක් වළඳනකන් ජීවත් වෙනවා කියලා හිතපු භික්ෂුවවත් බුදුහාමුදුරුවෝ ප්‍රමාද ගොඩටම තල්ලු කළා නම් ඔබව මාව මොනතරම් ප්‍රමාදයි කියලා සඳහන් කරාවිද? අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ තව අවුරුදු 10ක් ඉඳි 20ක් ඉඳි 30ක් ඉඳි කොහොම වුණත් කොච්චර වයසට ගියත් අවුරුදු 5න් එහා තමයි හිතාගෙන ඉන්නේ. තව 5ක් ඉඳි 10ක් ඉඳි 15ක් 20ක් 30ක් කවදා හරි මැරෙනවා කියලා හිතන එක නෙවෙයි. දැන් මාගේ මරණය සිදුවිය හැකි කියන මරණානුස්මෘතිය ඇති කළ යුත්තේ. ဒုတိ ය මරණ සති සූත්‍රෙදි පෙන්නනවා දැන් මාගේ මරණය සිදුවිය හැකි කියලා කටයුතු කරන්න ඕන කොහොමද කියන එක ගැන. දැන් ඇත්තටම තමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ දැන් තමන්ගේ මරණය සිදු වෙන්න පුළුවන්නේ. මේ වෙලාවෙත් මරණය සිදු වෙන්න පුළුවන්. මේ ශරීරේ කාය බහුසාධාරණ. මේ වෙනකොට මොන ලෙඩ තියෙනවද, කොතන බ්ලොක් වෙලා තියෙනවද, කොතන හිර වෙන්න යනවද කියලා අපි කාටවත් හරියට කියා ගන්න බෑ. සමහර වෙලාවල් වලදී හිතා ගන්න බැරි විදියට මිනිස්සු මරණයටපත් වෙනවා. සමහර විට ලෙඩත් නැහැ. මැරෙන්න වයසකුත් නෙවෙයි. පරීක්ෂණ කළාට ලෙඩක් හොයාගන්නත් නැහැ. ඒ නිසා මරණය කියන එක මේ දැන් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. දැන් මාගේ මරණය සිදුවිය හැකි නම් අපි මොකද කරන්නේ?
අත් දෙක බැඳගෙන දත් මිටි කකා ඉන්න ඕනද මැරණකම්? නෑ, එහෙම ඉන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැම්මාගේ මරණය සිදු විය හැකි නිසා හැම මොහොතකම හිත පිරිසිදු කරගෙන ඉන්න උනන්දු වෙන්න. එතකොට එදිනෙදා තමන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, වෙලහෙළඳාම් කටයුතු ඒ වගේ දේවල් කරනවා වගේම ඒවා තුල යෙදෙනවා වගේම හැම මොහොතකම චිත්ත පාරිශුද්ධත්වයේ ගොඩනගා ගන්න උනන්දු වෙන්න. දැම්මාගේ මරණය සිදු විය හැකි කියලා ඉගෙන ගන්න එක පැත්තකට තල්ලු කරලා, හම්බ කරන එක පැත්තකට තල්ලු කරලා පැත්තකට වෙලා ඉන්න කියලා බුදුහාඳුරු ගන්නලා නැහැ. අධ්‍යාපනය ලබනවා පවට අකුසලයට බර නොවි හිත පිරිසිදුව තබාගෙන. රැකී ආරක්ෂා කටයුතු වල යෙදෙනවා පාපයට අකුසලයට බර නොවි සිත පිරිසිදුව තබාගෙන. ධර්මානුකූලව ජීවත් වෙන්න. අධ්‍යාපනය ලබන අතරේ වුණත් මරණයට පත් වෙන්න වුණොත් ඒකේ නසූදානමින් ඉඳලා තියෙනවා. ජීවත් වුණොත් ඉදිරියට යන්න අවශ්‍ය අධ්‍යාපනය ලැබුවා. මරණයට පත් වුණොත් පරලොවට හිතසුව පිණිස ආධ්‍යාත්මික දියුණුවක් ලැබුවා. අන්න එහෙම ජීවිත ගත කරන්න ඕන. ජීවත් වුණොත් කාටවත් අත නොපා සාර්ථක ලෙස ජීවත් වෙන්න මඟ හදා ගන්නවා වගේම කොයි හෝ මොහොතක මරණයට පත් වෙන්න සිදු වුණොත් පරලොව ගමන සුවපත් කරගන්න පුළුවන් විදියටයි අපි ජීවත් විය යුත්තේ. ඒ නිසා මේ මරණානුස්මෘතිය වඩන එක තරම් අපේ ජීවිත ගමන සුවපත් කරන තවත් කාරණාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ මරණය කාටත් උරුම වෙන්න පුළුවන්. මේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න ඕන. එකපාරටම ඔය ඇතිවෙච්ච දුක තුනී වෙන්නෙත් නැහැ. දැන් තමන් වැඩිපුරම ආදරය කරපු කෙනෙක් මිය ගියා කියලා එකපාරටම හිත ශක්තිමත් කරගන්න බෑ. ධර්මයේ හොඳට අධ්‍යයනය කරන්න ඕන කාලයක් යනවා. දැන් අපේ සමහර උදවියට එකපාරටම මේ හිත හදාගන්න උවමනාව ඇති වෙනවා. ඒක කරන්න ලේසි නෑ. මොකද අපි මේ සංසාර ගමන තුළ තණ්හාව, බැඳීම, ඇලීම පෝෂණය කර කර යන අය. ඒ අහිමිවීම එකපාරට දරා ගන්න බෑ කොහොමද. හැබැයි අපි යම්කිසි ක්‍රමවේදයක යෙදෙන්න ඕනේ. දැන් කිසා ගෞතමියගේ දරුවා නැති වෙච්ච වෙලාවේ මලකඳ උස්සගෙන බුදුහාමුදුරුවෝ ගාවට ආවහම මගේ දරුවට පණ දෙන්න බුදුහාමුදුරනේ කියලා ඉල්ලනකොට බුදුහාමුදුරුවෝ මොකද්ද කළේ? කිසා ගෞතමියට මතක් කළා නොමල ගේකින් අබමිටක් අරන් එන්න. කිසා ගෞතමිය ගිහිල්ලා නොමල ගේකින් අබමිටක් සොයාගෙන යනකොට තේරුම් ගත්ත කාලයට බාර දුන්නා. හැබැයි ඒ කාලයට බාර දීලා නිකන් හිටියේ නෑ. ඒ කාල සීමාව තුලදී මේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් ප්‍රායෝගික කටයුත්තක යෙදුණා. ගෙයින් ගෙට ගියා. ගිහිල්ලා බැලුවා. කාලයට බාර දුන්නා. ධර්මයේ භාවිත කළා. ඒ තුලින් සැනසුණා. ඒ නිසා ඔබට සිදු කරන්නට අවශ්‍ය වෙන්නේ තමන් වැඩිපුරම ආදරය කරපු කෙනෙක් මිය ගියා නම් එක පැත්තකින් කාලය ගන්න ටිකෙන් ටික ධර්මයේ භාවිත කරන්න. ධර්මයේ මෙනෙහි කරන්න. මරණයේ ස්වභාවය මෙනෙහි කරන්න. ඒ මරණයේ ස්වභාවය මෙනෙහි කරන තරමට කාලය ගත වෙනවත් සමගම තමන්ගේ හිත හදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි හිතමු කාලයට ඉඩ දීලා ඒ කාල සීමාවේ හිත හදන වැඩපිළිවෙලක නොයෙදී නැවත මේ ඇලීම බැඳීමම වඩන මානසික මට්ටමින් හිටියොත් අවුරුදු කොච්චර කාලයක් ගියත් අද ඔය ඇති වෙලා තියෙන දුක එලෙසින්ම පවත්වන්න වෙනවා. මේ දුක සංවේගයක් බවට පත් කරගන්න ධර්මයේ භාවිත කරන්න. එවිට ඔබට සැනසෙන්නට පුළුවන්. එහෙම අපි හැම කෙනෙකුටම සැනසෙන්න, මෙලොව සුව ලබන්න, පරලොව සුව ලබන්න මේ උතුම් දම් දෙසුම ඔබට අපට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
අද මේ උතුම් සජීවී ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ LPTA නවදගල ජම්බුගහහේන අංක 322 එක යන ලිපිනේ පදිංචි චාල ටංවැල්ල මෑණියන්, එවැගේම RP ප්‍රදීපා රෝෂිනී S විජේරත්න එකම සහෝදරිය ඇතුළු ඒ පවුලේ හැමෝමත්, කිරුළපන පදිංචි ඥාති මිතුරු අසංග දයාන් අමරදාස ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා ඉතින් ධර්මයේ ශ්‍රවණය කරලා රටවැසි ලෝවැසි ලක්ෂ සංඛ්‍යාත ජනකායකට බුදුබණ අහන්න ඉඩකඩ සලස්වලා දීලා ඒ අයගේ හිත් පිරිසිදු කරලා මේ රැස් කරගත් සකල කුසලානිසංස අපි අනුමෝදන් කරමු. අවුරුදු 37ක් ආයුෂ භුක්ති වින්දනය කරලා මීට මාසයකට පමණ පෙර එනම් 2021 නොවැම්බර් මාසේ 10 වන දින ජන්මාන්තර ගතවන්නට යෙදුණු RP නදීෂා සුභාෂිනී සඳමාලි විජේරත්න මහත්මිය මේ පින් අනුමෝදන්ව සසර ගමන සුවපත් කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සලසා ගැනීම පිණිස මේ උතුම් පින්කම හේතු වේවා. ඒ වගේම මීට මාස 8කට පමණ පෙර පරලෝසපත් දයාබර පියාණන් වන RP විජේරත්න මහත්මයාගේ භවගාමී ජීවිතයටත් මෙපින් යහපත පිණිසම හේතු වාසනා වේවා. ඒ ඇතුළු කොට ඇති ඔබ අප නමින් මිය පරලෝසපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝමත්, ඒ වගේම රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟ රුවන ජාතික වීරයෝ, යුද බිමේදී මියගිය වීරෝධාර රණවිරුවෝ, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. චාල ටංවැල්ල මෑණියන්ට RP ප්‍රදීපා රෝෂිනී S විජේරත්න එකම සහෝදරිය, කිරුළපන පදිංචි ඥාති මිතුරු අසංග දයාන් අමරදාස ඇතුළු පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කළේ පින්වත් සියලු දෙනාටමත්, ඒ වගේම දිදුල මාධ්‍යජාලයේ සභාපති ධූරය හොබවන අතිපූජනීය මාලිගාවිල අස්සජී නායක ස්වාමින් වහන්සේ ඇතුළු ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟ රුවනටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සීලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික සුවය මානසික සුවය සැලසෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබ අප නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අප සියලු දෙනාටත් සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඕම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.